දැන් අපි කියමු දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හොඳ නැහැ. ආපහු සජිත් ගිහින්නද? මේ දේශපාලන මඩු ගෝරුවේ මල් පිපෙන්නේ නැහැ කියලා අපිට දැන් සත්සුදස්සේ පැහැදිලි. ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක් වුණත් කලකිරීම ඇති වෙනවා ඇති. නීතිය සම්බන්ධව නම් තියෙන බිඳුව. යටින් සල්ලි වේදම් කරපු එක ඊට වඩා උඩට එනවා. කල්ලාරු වනාන්තර පද්ධතිය බදූදීන් සුද්ධ කරනවට එරෙහිව අපි කොච්චර සටන් කළාද? කල්ලාරු වනාන්තරයට මං අහුවේද කියලා මට පොඩි බයක් තියෙනවා. අවුරුදු 7-8ක් එක දිගට පාරේ ඉඳලා ඇත්තටම හෙම්බත් වෙලා ඉන්නේ. ඉතින් නඩු 5ක් විතර තියෙනවා. හිරේ ගියා. මේ හැමදේම මගේ පෞද්ගලික දේවල් නෙවෙයි. නීලගදෙන අපිට ඕක කියලා ඒ මනුස්සයාගේ බෙල්ල කපන්න අවශ්‍ය නැහැ. ඒ මනුස්සයා අහිංසක මනුස්සෙක්ව හිටපු අය. ඔබ වහන්සේලා තනපු පිච් එකේ බැට් කරන්නේ පසුපෙළ පිටිකරුවෝ කිව්වොත් හොම්බ ගැලවෙන්න ගහන්න ඕන. ඩිරෙක්ට් ටොක් අද දවසේ අපි කතා කරන්නේ රාවණාබලේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හාමුදුරුවොත් එක්ක. නමස්කාර වේවා හාමුදුරනේ. ඔබ වහන්සේ රාවණා බලය තුල ගොඩනගපු දේ රාවණා බලයේ අරමුණ මේ වෙනකොට සාත් වෙලා තියෙනවද? ඇත්තටම 100% අපිට පුළුවන් කමක් නැහැ ලෝකෙ කොහෙවත් හදන්න. 100% අපේ අරමුණු ඉෂ්ට වෙයි කියලා අපි විශ්වාස කරන්නෙත් නැහැ. අපි අර සාමාන්‍යයෙන් කියනෝනේ මේ මස් කන යක්කුන්ට වඩා එළවලු කන යක්කු හොඳයි කියලා. ඒ වගේ තත්වයක් විතරයි මම විශ්වාස කරන්නේ. කියන්නේ 50%ක්වත් අපි ප්‍රාර්ථනා කරපු ලෝකෙ ගොඩ නැගිලා කියලා විශ්වාසයක් තියෙනවා. ඉස්සරහට කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. නමුත් දැනට ඒ වගේ කියලා විශ්වාස කරනවා. මොකද තිබුණු පරිසරයත් එක්ක මේ පරිසරය හොඳයි කියලා හිතෙනවා. මොකද තිබුණු පරිසරයේ තිබුණා නම් මේ වෙනකොට අපි හිතනවා මේ කොරෝනා හැදිච්ච වෙලාවේ මේකෙන් 70%ක් මේ වෙනකොට මැරිලා. ඒ කියන්නේ කිසිම වැඩපිළිවෙලක් නැති දේශීය කමක් නැති කිසිම වගකීම්ක් නැති පාලකෙක් නැති අයාලේ යන රාජ්‍යයකට වඩා මේ වගේ පාලනයක් මේ අඩු ගානේ 50%ක් විතර අපි බලාපොරොත්තු වෙච්ච ස්වභාවයක තියෙනවා කියලා විශ්වාස කරනවා. ඔබ වහන්සේලා පෙළ ගැහුනේ ආක්‍රමණයට එරෙහිව. ඔබ වහන්සේලා විශ්වාස කරනවද යම්කිසි ආකාරයකට ඒ ආක්‍රමණය පස්සට තල්ලු කරන්න පුළුවන් වුණා කියලා? ඒ නැගිටිනකොට ඇඳත් එක්ක අපි විකුණලා තියේ වගේ එහෙම පොඩි අදහසක නීතිය අපි මේ ඒ තරම් බය වුණා. ඉතින් හැබැයි පාලකයෝ කියන අය බලයට ආවට පස්සේ ටිකක් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඉන්දියානු ආක්‍රමණයක් තියෙන ඒක ඉතිහාසයේ ඉඳලා තියෙන දෙයක්. ඉතින් ඔය එක ආක්‍රමණිකව ලංකාවට ආවා. ඇවිල්ලා ලංකාව ආක්‍රමණය කළා. ඒක අසල්වැසි රාජ්‍ය කියලා අපිට මම දන්නේ මේ ඕනෑම කෙනෙක් වාසියටනේ. ඒ කියන්නේ මීවදයක් කඩන්නේ පැණි කන්න මිසක් අතලෙව කන්න නෙවෙයි කියලා කියවනක් තියෙනවා. ඒක නිසා ඔය හැම රාජ්‍යයක්ම අපිට කිට්ටු වෙන්නේ අපිට තියෙන ආදරයට නෙවෙයි. ඒක නිසා ඒ ආක්‍රමණයට එරෙහිව තමයි අපි පෙනී හිටියේ. ඇමරිකන් ආක්‍රමණයට එරෙහිව ඔය MCC ගිවිසුමට එහෙම එරෙහිව අපි පෙනී හිටියා. ඉතින් එතනින් ගලව ගන්නකොට අපි තව පැත්තකින් හිර වෙනවා. ඒ ඉන්දියානු ආක්‍රමණය සහ චීන ආක්‍රමණය. ඉතින් ඒක සමහරුන්ට පෙනෙන්න පුළුවන් මේක ආක්‍රමණයක් නොවේයි කියලා. හැබැයි ඇත්තටම ආක්‍රමණයක්. ඒ කියන්නේ වෙළඳාධිකාරියත්පත් කර ගැනීම තුලම රාජ්‍යයක් පරිපාලනය කරන්න හැකියාව උන්ට ලැබෙනවා. ඉතින් ඒක චීනයයි ඉන්දියාවයි දැන් ඒක කරගෙන යනවා. ඔබ වහන්සේලා හිතපු ගැලවුම්කාරයන්ටත් මං හිතන්නේ අද වෙනකොට ඒ හිතපු දේ වෙනස් කරගෙන තියෙනවා කියලා ඔබ වහන්සේලාට හිතෙන්නේ නැද්ද? ඔවුනුත් අතෙන්ටම ගිහිල්ලා කියලා. ඕනෑම පාලකෙක් අසරණ වෙන තැන් තියෙනවා. රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් කියන දේවල් කාටවත් ඕන වෙලාවට කඩලා බිඳලා මේ පම්පෝරි ගැහුවට මේ අර චොප්පේ අයියලා වගේ හන්දි ගානේ පම්පෝරි ගැහුවට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒවා. ඒවා රාජ්‍යතාන්ත්‍රික බැඳීම් එක්ක මේ ගැටුම් ඇති කරගත්තොත් ඊට පස්සේ ඊට වඩා බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. විපාකවලට. උදාහරණයක් වශයෙන් ගත්තොත් හම්බන්තොට වරාය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඇවිල්ලා මේ වේදිකාවල කියන්න පුළුවන් මේ ආණ්ඩුවට මෙහෙමයි අපි මේක ගලව ගන්නවා කියලා. නමුත් ඒගොල්ලෝ ආවා කියලා එහෙම ගලව ගන්න බෑ. ඒවා රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම්. එතකොට මේ වාගේ ඵල විපාක තව අනාගතේ තව ගණනාවකට පරම්පරා ගණනාවකට විඳින්න වෙනවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා ඉතින්
මේ දේශපාලන වේදිකාවේ කතා නෙවෙයි පාලනයට ආවට පස්සේ තියෙන ඒක ප්‍රායෝගිකව තේරුම් අරන් කිය යුතු කාරණා හැටියට තමයි විශ්වාසය. ඒ කියන්නේ ජනතාව ගොනාට අන්දනවා වේදිකාවේ කියන එක මං හිතන්නේ පැහැදිලි වෙනවා. අවුරුදු 72ක් මේ රට නිදහස් වෙලා අවුරුදු 72ක් වෙනවනේ. ඔයා කියන්නකෝ මේ 72 අපි ඉස්සරහටද පස්සටද කියලා. එතකොට ඔයයි මමයි නෙවෙයි රට පාලනය කරන්නේ. දේශපාලනඥයෝ. මේ පාලකයෝ හැම එකම කරලා තියෙන මේ රට ආපස්සට ඇදීම මිසක් ඉස්සරහට ගෙනියන එක නෙවෙයි. ඉතින් මේ තව කෙනෙක් ආවත් ආපස්සට මිසක් ඉස්සරහට ගෙනියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අර මේ මාරු කරනවා. ඒ කියන්නේ එක දිගට ඉන්නකොට පොඩි අප්පිරියාවක් වගේ තියෙන. ඒක නිසා පහින් පහට මාරු කරනවා. හැබැයි ඉතින් ඒ පහින් පහට මාරු කළාම සමහර විට සාමාන්‍ය මේ මල පෙරේතයාට වඩා පෙරේතයා හොඳයි වගේ හිතෙන වෙලාවල් තියෙනවා. ඔබ වහන්සේට හිතෙන්නේ නැද්ද හම්දුනේ ඔය කාරණාත් එක්ක බැලුවා නම් සුද්ධගේ කාලේ මීට වඩා හොඳයි කියලා. සුද්ධගේ කාලේ සංවර්ධනය තිබුණයි කියලා. සුද්ධගේ කාලේ නීතිය තිබුණයි කියලා. මම අදත් විශ්වාස කරන දේ අපි යටත් විජිතයක් හැටියට හිටියේ නම් අපි පොඩි සටනක නියැලෙනවා. අපි දැන් අපි සටනක් නැහැනේ අපිට. එතකොට අපිට නිකන් ගැලවෙන්න සටනක් කරනවා. දැන් වීරපුරන් අප්පුලා බී වෙන්නේ නැහනේ සුද්ධ ලංකාවට ආවේ නැත්තම්. කුඩාපුලහාඳුරු බී වෙන්නේ නැහනේ සුද්ධ ලංකාවට ආවේ නැත්තම්. වාර්යපුල සුමංගලහාරු බී වෙන්නේ නැහනේ සුද්ධ ලංකාවට ආවේ නැත්තම්. ඒක නිසා වීර කැප්පෙටිපොල්ල බී වෙන්නේ නැහනේ සුද්ධ හිටියේ නැත්තම්. ඒක නිසා ඒ සටන් කරලානේ එතකොට ඒගොල්ලෝ ඒ තත්ත්වයටපත් වෙන්නේ. ඒ සටනට හේතු කාරණාවක් තිබුණානේ. සුද්ධට ඉරෙහිව අපි සටන් කරනවා කියලා ජාතික මතයක් ගොඩ නැගුණා. ඒ මතය තමයි ඉස්සරහට ගියේ. ඔය කහ සිවුර තමයි මූලිකත්වයේ ගත්තේ එදත්. එදත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් ඒක නිසා ඒ මතය තහවුරු කරගන්න දැන් අපිට සටනක් නැහැ. අපිට තියෙන දේශපාලනඥයොත් එක්ක කරන සටනක්. ඒ කියන්නේ උන් කරන බොරුවටයි උන් කරන වංචාවටයි එරෙහිව පෙනී ඉන්න එක විතරයි අපිට දැනට තියෙන්නේ. හැබැයි එහෙම කරලා හිස්තෙන් පුරවන්නේ කොහෙන්ද? දැන් අපි කියමු දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා හොඳ නැහැ. ආපහු සජිත් ගේන්නද? කවුද ගේන්නේ? ගේන පුජ්‍යලයෝ දැන් ඉන්න මේ දේශපාලනඥයෝ අතර පේන තෙක්මානික මට පේන්නේ එහෙම හොඳ නායකයෙක් බිහි වෙයි කියලා. මේ දේශපාලන බිමේ ජාතික නායකත්වයට හිස්තැනක් තියෙනවා කියන එක. අනිවාර්යෙන් ජාතික නායකත්වයට හිස්තැනක් තියෙනවා. මොකද දන්නව කරන දේ කියන දේ කරන පුජ්‍යලයක හොයාගන්න හරි අමාරුයි. ඒක නිසා මේ දේශපාලන මඩගෝරුවේ මල් පිපෙන්නේ නැහැ කියලා අපිට දැන් සක්සුදස්සේ පැහැදිලි. මඩගෝරුවේ මඩ ගාවිච්ච අලයක් කැරෙන්න වෙන දෙයක් අපිට ගන්න දෙයක් නැහැ. ඒක නිසා දේශපාලනඥයන් කෙරෙහි තියෙන විශ්වාසය බොහොම අල්පයි. ඒකට අපිට තියෙන්නේ මෙහෙමයි. අපිට අර ලද දෙයින් සතුටු වෙන්න එහෙම පොඩි හිත හදා ගන්න ඕන. ඒක අමාරුවෙන් හරි හිත හදා ගන්න එක නම් හොඳයි කියලා මට හිතෙනවා. අකමැත්තෙන් වුණත් Tamante යම් යම් දේවල් විඳ දරා ගන්න වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ ස්වභාවය වෙන්නේ නැතිනේ. ඇත්තටම මම මේ බොහෝ දුරට විඳ දරා ගන්න බොහොම අපි පුරුදු වෙලා තියෙන බුදුදහමනේ අපි අදහන්නේ. ඉතින් ඒක නිසා බුදුහාඳුරන්ගේ දර්ශනයත් එක්ක විඳ දරා ගන්න එක නම් බොහොම පහසුයි. තිබිච්ච ආණ්ඩු වෙනස් කරන්න මහා මෙහෙයක් කරපු පුච්චල අද අයිනකට කරලා දාලා මේ මිනිස්සු යන්නේ නමන්න කියලා තියෙනවා. එතකොට ඒ ආණ්ඩුවලත් මේ බොහොම ජයට හොරගම් කරපු ඒවා කර හොඳට කාලා බීලා හිටපු එක නැවත මේ ආණ්ඩුවලත් ඇවිල්ලා ඒ අර දේශපාලන බලවතුන්ගේ පිටිපස්සෙන් ගිහිල්ලා එහෙම නැත්නම් ඔවුන්ගේ ඩබල් ඩීල්ද දන්නෙත් නැහැ. මොකද සමහරු ඉන්නවා මේ දැන් ඔබතුමා ලබන පාර මේ ආණ්ඩුවේ විදුලි බල ඇමති වෙයි කියලා හිතුනොත් දැන් ඉඳලම ඔබතුමාට වියදම් කරනවා සමහර. ඒක පේන්න වියදම් කරන්නේ නැහැ. ඒක යටින් කරනවා. හැබැයි ඔබතුමාත් දන්නවා මූ මට වියදම් කරනවා කියලා. ඊට පස්සේ හැබැයි බලා ඉන්න එකට පේන්නේ මූ අර UMP ආණ්ඩුවේ තමයි ඉන්නේ කියලා. එහෙම නැත්නම් JVP ආණ්ඩුවේ තමයි මූ ඉන්නේ කියලා එහෙම පේනවා බලනකොට. හැබැයි ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් අන්න ඔබතුමා ගාව මෙයා ඉන්නවා. ඔබතුමාට බෑ කියන්න බෑ මෙයා යටින් වියදම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ එකක් තමයි වෙන්නේ. හැබැයි අර පාරට බහැලා මේ සටන් කළා මේ ආණ්ඩු ගේන්න උත්සාහ කරපු පුජ්‍යලයන්ව මේ තල්ලු වෙනවා. ඒ කියන්නේ අර යටින් සල්ලි වියදම් කරපු එක ඊට වඩා උඩට එනවා. ඔබ වහන්සේ නොකියා කියන්නේ පංචායුධය පෙරටු කරගෙන මේ ආණ්ඩුව හදන්න මහපාරේ අරගල කරපු විමල් වීරවංශ ඇමතිවරු පවා අද වෙනකොට යම් කිසි ආකාරයකින් පැත්තකට කරලා කියලා. එතුමා බොහොම මේ දක්ෂයෙක් හොඳ කතිකයෙක්. සමහර මිනිස්සු ඉතින් මඩ ගහනවා. ඉතින් මඩ ගැහුව මඩ
මඩ වදින තරමට තමයි හොඳ. ඉතින් එතුමා දක්ෂයෙක්. ඒ වගේම එතුමාට මේ අර රට ගැන හැඟීමක් ඇත්තටම තියෙන පුජ්‍යලෙක්. ඒ කියන්නේ ඇසුරු කළාම පුජ්‍යලෝ නිකන් බොරුවට මූණිච්චාවට කියන්න ඕනේ නැහැ. එතුමාට රට ගැන හැඟීමක් තියෙනවා. ඒ හැඟීම මත යම් කිසි දේවල් සිද්ධ වෙනකොට එතුමල්ලා ඉතින් කතා කරනවා. කතා කළාම ඒකට ප්‍රහාර එල්ල කරන්න වෙන පිරිසක් ඉන්නවා. ඒ කතා කරන එක කියන්නේ මේ ලොක්කගේ හිත දිනා ගන්න තරමටනේ මේ තැන තියෙන්නේ. ඒ වගේ කතා කරනවා ඉතින් පේන්න. ඉතින් ටීවී channel වල අර කට්ටිය ගියාම බලනවා ඊයේ හොඳට කතා කළා කියලා. එතකොට පොඩි දැම්මක් එන්න. කෝල් එකක් දීලා ඉවර කියනවා තමයි හොඳට කතා කළා බොහොම හොඳ කරගෙන යනවා කියලා. ඒකට කැමති පිරිසකුත් ඉන්නවා. හැබැයි ඌත් දන්නවා මේ මිනිහා මේ මැරිච්ච මිනිහෙක්. මේ මිනිහා සත්‍යතාවය වෙනුවෙන් පෙනී හිටපු මිනිහෙක් කියලා. ඌත් දන්නවා. නමුත් ඌ හෘද සාක්ෂියට එරෙහිව ගිහිල්ලා තමයි අර ප්‍රකාශය කරන්නේ. හෘද සාක්ෂියට ඌ කතා කරන්නේ. ඒක නිසා විමල් කියන්නේ මේ සම්පූර්ණ මේ ආණ්ඩුව ගේන්න දැවැන්ත මෙහෙයක් කරපු මිනිහෙක්. ඒක කවුරු හරි නැහැ කියනවනම් හොම්බ ගැලවෙන්න ගහන්න ඕන. ඔබ වහන්සේලාට ඇති වෙලා නැද්ද කලකිරීමක්? මොකද්ද මේ වෙන්නේ කියලා? ඇත්තටම මට පෞද්ගලිකව මට අර එකයි මේකයි කියලා මොකුත් අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් හැබැයි අපි මේ රට වෙනුවෙන් යමක් කළානේ. ඒ කරපු එකේ සාර්ථකත්වය රටට එන්න ඕන මම කියන්නේ. අපිට නෙවෙයි එන්න ඕන රටට එන්න ඕන. රටේ දුක් විඳින මහ විශාල පිරිසක් ඉන්නවනේ. විශාල දුක් විඳින පිරිසක් ඉන්නවා. ඔවුන්ට යම්කිසි මානසික සුවයක් දෙන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් අපි කියමු අලිමිනිස් ගැටුම. මිනිස්සු හැමදාම මේකෙන් බැට කරනවා. මිනිස්සු මැරෙනවා. මිනිස්සු උපවාස කරනවා. ඒවට උත්තර එවෙලේ දෙන්න ඕන. ඒ වගේම තමයි රටේ දේපල විකුණනකොට ඒ සම්බන්ධව යම්කිසි මිනිස්සුන්ට කොලේ වහන්න නැතුව මිනිස්සුන්ට ඉදිරිපත් කරනවා. මෙන්න මේක ගිය ආණ්ඩුව කාලේ කිවිසුම් අත්සන් කරලා තියෙනවා. ගිය ආණ්ඩුව කාලේ මේ විදිහට මේගොල්ලොත් එක්ක රාජ්‍යතාන්ත්‍රික කිවිසුමක් අත්සන් කරලා තියෙනවා. හැබැයි ඒක නිසා දැන් අපිට මේකට මොනවා හරි පියවරක් ගන්න වෙනවා කියලා රට දැනුවත් කරනවා. එහෙම රට දැනුවත් කරන්නේ නැතුව සේරම කළා අවසානයේදී මාධ්‍යයෙන් දැනගෙන ඒකට මිනිස්සු විරුද්ධ වුණාම මොකක් කතා කරන්න දෙයක් නැතු වෙනවා. ඒක නිසා අපි කියන්නේ ඒවා මේ කලමනාකරණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට කලකිරීමක් ඇති වෙනවා. ඇයි අපි මේ උණුත් එකයි මුණුත් එකයි කියන තත්ත්වයටපත් වෙන්න ඕනේ නැහැ. ඒක නිසා මම කියන්නේ ඒ අසාර්ථකත්වයේනේ මේ පාලකයන්ට එන්න පාර කැපුවේ. එතකොට මේ අසාර්ථකත්වයට පිළිතුරක් තියෙන්න එපා මෙතන. ඒ පිළිතුර ලැබෙන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඇත්තටම සමහර තැන්වල පිළිතුරු ලැබෙන්නේ නැහැ. හිරේ යන්න ඕනික නෙවෙයිනේ. දැන් හිරේ යන්න ඕනික පාලකයෝ පස්සේ ඉන්නකොට මොකද කරන්නේ? හිරේ යන්න ඕනික හිරේ යන්න එපා. දඬුවම් ලැබියුක දඬුවම් ලැබෙන්න එපා. එතකොට සාධාරණේ වෙන්න ඕන මිනිහට සාධාරණේ වෙන්න එපා. එතකොටනේ මේකේ සාධාරණ මේ අර වෙනස තේරෙන්නේ. නැත්තම් උණුත් එකයි මුණුත් එකයි කියන තත්ත්වයටපත් වෙන්න ඕනේ නැහැ මං කියන්නේ. ඒක නිසා නීතිය නම් නීතිය. නීති දෙකක් වෙන්න බෑ. ක්‍රියාත්මක වෙන්න ඕනේ එකට. එක නීතියක් එක රටක් කියන මාතෘකාව මේගොල්ලෝ අරගෙන ආවා. ඔව් ප්‍රකාශ කළේ එක රටක් එක නීතියක්. ඇයි ඒක ක්‍රියාත්මක කළා නම් ওই මොන ප්‍රශ්නයක්වත් නැහැ. 69 ලක්ෂයක් ඡන්දය පාවිච්චි කළේ මේ රටේ ගොඩක් බලාපොරොත්තු ඇතුව. ඒ 69 ලක්ෂයේ සහ ජනතාවගේ බලාපොරොත්තු මේ වෙනකොට ඔවුන්ගේ පාමුල බිඳ වැටිලා කියලා ඔවුන් ප්‍රකාශ කරනවා බොහෝ වෙලාවට. ඔබ වහන්සේ මෙතනදී කොතනද ඉන්නේ? සමහර තැන්වල මට ඒ සාධාරණීකරණය කරන්න වෙනවා. දැන් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක ආණ්ඩුව යම්කිසි බරපතල ගණේ ආර්ථික අපහසුතාවයන්ට පත් වෙලා තියෙන එක පේන්නේ රටේ තියෙන සම්පත් ඒවා බෙදා දීමේ හැකියාවක් නැහැ. එතකොට අපනයනය කියන ඒවා මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ හැමදේම කඩාගෙන වැටිච්ච ස්වභාවයක තියෙන්නේ. ඒක නිසා දරුණුවට ඒක දැනෙනවා 50%ක් අසාර්ථකයි 50%ක් මේ සාර්ථකයි කියලා හිතන තත්ත්වය තියෙන්නේ. හාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ මේ ආණ්ඩුව 50-50 කියලා. මේ වෙනකොට බොහෝ දෙනෙක් බොහෝ චෝදනා කරනවා. ඉතින් මම විශ්වාස කරනවා මේගොල්ලෝ මොනවා හරි පියවරකට යයි කියලා. ඒ කියන්නේ මේ තියෙන අර්බුදකාරී තත්ත්වයේ ගිලීලා ගිහිල්ලා යම්කිසි දියුණුවක් ඉස්සරහට ලබයි කියලා තාම විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය මේ ඇත්තටම තියාගන්න වෙනවා හේතුව මොකද අපි අමාරුවෙන් ගොඩනගපු ආණ්ඩුවක්නේ. එතකොට අපි ඒ විශ්වාසය තියාගන්න තරමට හොඳයි කියලා මම හිතනවා. ඒ විශ්වාසය තව අවුරුද්දක් යනකොට තේරුම් ගන්න පුළුවන් මේක හරි විශ්වාසයක තියන්නේ නැද්ද කියන එක. ඒක නිසා දැනට අපි විශ්වාස කරනවා මේක 50%කට තියෙනවා. හැබැයි ඉතුරු ටික හදාගනි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒක නොවුනොත්
ඉතින් පාලකයා කවුරු වුණත් කරන්න දෙයක් නැහැ අපිට මේ ඊට එරෙහිව නැගිටින්න වෙන. ඔබ වහන්සේගේ ආකල්පයේ අනුව විමල් වීරවංශ ජනාධිපති කෙනෙකුට එහෙම නැත්නම් අගමැති කෙනෙකුට ජාතික නායකයෙකුට ඔහු සුදුසුකම් නීලගදෙන් අපිට ඕක කියලා එමන්සගේ බෙල්ල කපන්න අවශ්‍ය නැහැ. එමන්ස අහිංසක මිනිස්සෙක් කොයි හිටපු අය නේද? ජනාධිපති අගමැති කරන්න කියලා නම් ඒක කාලය විසින් තෝරගනි එතුමා සුදුසුද නැද්ද කියන එක. අපි ජීවත් වෙන්නේ හුස්ම ගන්න පරිසරය තුල. මේ දවස්වල අපි හැමෝම කතා වෙන දේ නැත්නම් දැවැන්ත පරිසර විනාශයක් වෙනවා කියලා. ඇත්තටම මේ මහා පරිමාණ දවජයවාරන් වගේ දේවල් නතර කරන්න තාම මොවුන්ට බැරි වෙලා තියෙනවා. මම දන්නේ ඇයි වගකීමෙන් පැහැර හැරිලා ඉන්නේ කියලා. ඇත්තටම හැම තැනකම ගස් කොළන් කැපෙන ඒවා අර එහෙම සිද්ධ වෙනවා. ඒක මේ මහා පරිමාණ ජාවාරම් කරුවෝ තමයි මේක කරන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට හේනක් කොටා ගන්න ගියාම තියෙන වනජීවියකින් අර එම්මෙන් තියෙන ප්‍රශ්න මේ ප්‍රබල ජාවාරම් කරුවන්ට නැත්තේයි කියන එක මට තේරෙන්නේ නැහැ. ඔවුන්ට එරෙහිව ඇයි පෙනීන්නේ නැත්තේ කියන එකේ ප්‍රශ්නයක්. දැන් ඇත්තටම හිරේ ඉන්න ඕන කියලා කිව්වේ ඒකනේ. දැන් විල්පත්තු වනාන්තරයේ විනාශ කරපු කල්ලාරු වනාන්තරේ විනාශ කරපු පිරිස තාම ඉන්නවා. පැල හිටවන්න කිව්ව මම දන්නේ හිටවනවද කියලා. කොහෙන් ගියත් මේ දංගලේ කොනක් කොහෙන් හරි ඇඹරිලා පාලකෙක් හරි බලවතෙක් හරි යටට කැරගෙනවා. එතකොට අර කියන පුජ්‍යලයන්ට එරෙහිව ගන්න පියවර අඩු වෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් මං කියන්නේ දැන් අපි කොච්චර සටන් කළාද උවට එරෙහිව. කල්ලාරු වනාන්තර පද්ධතිය බදූදීන් සුද්ධ කරනවට එරෙහිව අපි කොච්චර සටන් කළාද? ඒ සටනේ ප්‍රතිඵල කෝ? ඉතින් උසාවි තීන්දුවක් දුන්න පැල හිටවන්න. මන් දන්නේ හිටෙව්වද නැද්ද කියලා. ඒවා අධීක්ෂණය කරන්නේ කවුද? ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මේ කස්තවාදිනුත් නෙවෙයි, ජාවාරංකාරයොත් නෙවෙයි, ගස් කපලත් නැහැ. මුකුත් ඒගොල්ලෝ කළා නැහැ බලන්න යනට අපිට කලේ කියලා හිතනව නේද? ඉතින් සාමාන්‍යයෙන් කල්ලාණු වනාන්තරේට මං අවුවේද කියලා පොඩි බයක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ කවුරුත් බාර ගන්න නැත්නම් අපි හරි බාර ගන්න නේද? ජාවාරංකාරයන්ට එරෙහිව මට හිතෙනවා මේ හදන හැම ආණ්ඩුවක්ම ජාවාරංකාරයෝ එකතු වෙලා හදනවද කියලා. ඒකට අපි අපරාධනේ පාරේ හිටියේ. නේද? අපිත් ඉන්න තුන කඳුළු ගෑස් කෑවා බැටන් පහරවට ලක් වුණා හිරේ ගියා මේ දේවල් කලේ රට වෙනුවෙන් ඒවා දැනෙනකොට ඒ දේවල් වලට එරෙහිව නැගී සිටපු දේවල් වලට එරෙහිව මේ දේවල් සිද්ධ වෙනකොට ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක් වුණත් කලකිරීම ඇති වෙනවා ඇති. අනිවාර්ය කලකිරීමක් තියෙනවා. හැම දෙයකම සෑහීමටපත් වෙන්න බෑ. සමහර දේවල් සම්බන්ධව සෑහීමටපත් වෙනවා. හැබැයි මේ වෙන හැම දෙයක්ම පිළිබඳව නම් සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නීතිය සම්බන්ධව නම් තියෙන්නේ බිඳුව. ඒ කියන්නේ නීතිය එක නීතියක් එක රටක් කියලා කිව්වට මම දන්නේ නැහැ නීති එහෙම එකක් පේන්න නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉස්සරහටවත් මේ එක රටක් එක නීතියක් කියන සංකල්පය ඒගොල්ලන්ගේ අපේ නෙවෙයිනේ. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන එකක්. අපි කියන්නේ ඒක ක්‍රියාත්මක කළාම ඉවරයි. ඒ මුකුත් ඕනේ මාතෘකාව ක්‍රියාත්මක කරන්න. ඒක යට තියෙන අනුකරණ මුකුත් ඕනේ නැහැ. ප්‍රධාන මාතෘකාව ක්‍රියාත්මක කරන්න. එතකොට ඔය සේරම හරියන්නේ නැති කියලා බලන්න. ඔබ වහන්සේලා තනපු පිච් එකේ බැට් කරන්නේ පසුපෙළ පිටිකරුවෝ කිව්වොත් අපි තනපු මේ ටීම් එකක් තිබුණානේ කියන්නේ. ටීම් එකක් තුන පසුපෙළ පිටිකරුවොත් ඒ ටීම් එකේ ඉන්න බෑ. මුම් මේ එහෙම මට හිතෙන වතුර ගෙනියන්න අර මේ තේ දෙන්න ආපු උන් තමයි බැට් කරන්නේ. ඉතින් ඒකයි තියෙන ප්‍රශ්නේ මේ. නැත්නම් අපි ටීම් එකක් හදුවානේ. ඒ ටීම් එකේ ඉන්නේ උන් පසුපෙළ උනක් කවන්නේ ගිහිල්ලා ගහනවා. නමුත් මේක මේ වතුර ගෙනියන්න අර මේ එතකොට තුවාය අරන් යන්න. එහෙම ආපු උන් තමයි දැන් බැට් කරන්නේ. ඒකයි තියෙන කනගාටුව. තව අවුරුදු ගානකටත් ඉදිරියේ ජනතාව අසරණයි කියලා. දකින්න සමහර දේවල් එක්ක බලනකොට මිනිස්සුන්ට පිළිසරණක් නැහැ දේශපාලනඥයන්ගේ. හිත හදාගන්න තියෙන. ඒ කියන්නේ අපි අඩු ගානේ මේ පාන් රාත්තලක් බලාපොරොත්තු වෙමින් ගිහිල්ලා අඩු ගානේ පාන් වාටිය හරි හම්බුනොත් ඒකෙන් හිත හදාගෙන හදලා තියෙන වෙලා තියෙන. ඒ කියන්නේ කෝ පාලකයෝ කියන්නේ කොහේ? ඒ කියන්නේ අපි මේ වෙනස් කරන්න සිතුවිල්ලක වෙනස් කරන්න තැනක් තියෙන්නේ නැහැ. කෝ ශ්‍රී ලංකාවේ දාස්පක්ෂ ඉන්නවද පාලකයෝ? පොදු ජන පෙරමුණේ ඉන්නවද පාලකයෝ? කෝ JVP එකේ ඉන්නවද? වෙන පක්ෂවල ඉන්නවද? නෑනේ තාම. ඔවුන්ගේ දර්ශනයක් ඔවුන් ඇත්ත කියලා මේ තමන්ගේ මේ රාජකාරිය හරියට කරපු කෙනෙක් හොයන්න අමාරුයි. තේරම තමන්ගේ වාසියට පැතිමාරු කරලා තියෙනවා. තමන්ගේ වාසියට පාවා දීම සිද්ධ කරලා තියෙනවා. තමන්ගේ වාසියට ඕනෑම දෙයක් වෙද්දි කටවහගෙන ඉඳලා තියෙනවා.
ඉතින් ඒ වගේ මිනිස්සු පාලකයෝ කරන්න බෑ. හැබැයි කතා කරපු දේවල් වලින් තේරෙනවා උන්වහන්සේට උනත් යම්කිසි කලකිරීමක් තියෙනවා කියලා. ඇත්තට මම පෞද්ගලිකව දේශපාලනඥයන්ගෙන් මම මහින්ද රාජපක්ෂ මහත්මයාට ගරු කරනවා. එතුමා බොහොම ගුණ යහපත් කෙනෙක්. එතුමාගේ මොනවත් ගන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. එතුමා බොහොම ගුණ යහපත් කියලා හිතෙන්නේ එතුමා දේශපාලනය ගැන හොඳට දන්න කෙනෙක්. ඉතින් ඒක නිසා මම එතුමා සම්බන්ධව කලකිරෙන්නේ එතුමා කෘතහස්ත දේශපාලනඥයෙක්. දක්ෂිණාංශික දේශපාලන පක්ෂවල ක්‍රියාවලියට මම කැමති නැහැ. එකිනෙකාගේ අතකොළු බවට පත්වෙච්චි ආණ්ඩු හදනවටත් මම කැමති නැහැ. ඒ කියන්නේ මේ රට එක එකාට උගස් තියනවට මම කැමති නැහැ. ඒක කවුරු කළත් ඔවුන්ට විරුද්ධව පෙනී ඉන්න සාමාන්‍ය සිරිත. ඒක නිසා ඉස්සරහදී මම තීන්දුව කරනවා මේ දේශපාලනය තුල සද්ද නැතු ඉන්නවද එහෙම නැත්නම් මේ එන මේ විකාර රූපී වැඩසටහන් වලට එරෙහිව පාරේ ඉන්නවද කියන එක තීන්දුව කරනවා. මොකද අවුරුදු 7-8ක් එක දිගට පාරේ ඉඳලා ඇත්තටම හෙම්බත් වෙලා ඉන්නේ. නඩු ගණනාවක් තියෙනවා. නඩු 5ක් විතර තියෙනවා. හිරේ ගියා. මේ හැමදේම මගේ පෞද්ගලික දේවල් නෙවෙයි. අපි මහාන වෙන්නේම සබ්බ දුක්ඛ නිස්සාරණ උත්පාන සත්‍ය කරණත්තාය කියලා සියලු දුක් නැසලා නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා. අපිට ඒක කරගන්න නේ ලාන්තියට වෙන්නේ. අපිට එදා ඉඳලා උනේ සංඝයා වහන්සේලාට මේ රට වෙනුවෙන් කතා කරන්න. ඒකයි කුඩා පුලා හඳුල්ලා එහෙම මරුන් කෑවේ සුද්දාගේ. ඉතින් ඒක නිසා අපිට ඒ කාර්යයට වඩා රට වෙනුවෙන් පෙනී ඉන්න කාර්යය නිවන් දකින්නට වඩා උතුම් කියලා මම විශ්වාස කරන නිසා මේ රට වෙනුවෙන් පෙනී ඉන්න මේ ආණ්ඩුවටත් අපි කාලය දීලා තියෙනවා. මේ තව අවුරුද්දක් හමාරක් ඇතුළත මේ ආණ්ඩුව නිවැරදි පීල්ලට ආවොත් අපිට ප්‍රශ්නයක් නැහැ. නිවැරදි පීල්ලෙන් පිටන යන්නේ රතු එළිය දැල්ලන්න සූදානම්. ඔය ඉතින් එහෙම සටන් කියන ඒවා අපිට සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ ඒවා ඇත්තට ලොකු ගාණක් නැහැ කියන්නේ. මරුන් කන්න බලාගෙන හරි සටනේ ඉන්නවා ඉතින්. ඒක අපි එහෙම කරපු නිසානේ අපිට නිකරුණේ නඩු දැම්මේ. ඒ කියන්නේ අපිට දාලා තියෙන නඩු වල මුඛ්‍ය පරමාර්ථය වෙලා තියෙන්නේ අයුතු ජනරාශිය. ඒ කියන්නේ අපි හාමුදුරුවෝ 10-12 නමක් එකට වැඩලා විරෝධයක් පාපුවා ඒක අයුතු ජනරාශිය. ඉතින් ඒක නිසා පාලකයෝ නිතරම ඉස්සර අතීතේ ඉඳලා බැලුවේ මේ හාමුදුරුවෝ නතර කරන තැන කොයිද කියලා. සුද්දත් බැලුවා අපේ උණු බැලුවා. ඉතින් ඉස්සර හිටපු රජවරු පමණයි හාමුදුරුවෝ ලං කරගෙන හාමුදුරුවොත් එක්ක රටපාන. ඒ රජවරු හැම කෙනාම සාර්ථක වුණා. ආණ්ඩුවට පුළුවන් භික්ෂුවට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දුන්නොත් මම විශ්වාස කරනවා ආණ්ඩුවට නිවැරදි තැනට එන්න පුළුවන්. ඩිරෙක්ට් ටොක් තුලින් කතා කළේ රාවණා බලේ මහලේකම් හාමුදුරුවොත් එක්ක. ඉත්තෑ කන්දේ සද්දාතිස්ස හාමුදුරුවොත් එක්ක. මේ ආණ්ඩුව ගේන්න පෙරමුණ ගත්තු හාමුදුරු කෙනෙක්. හෙට දවසේ මේ ආණ්ඩුව වැරදි පීල්ලක යනවනම් රතු එලි දල්වන්න හාමුදුරුවෝ ඕන වෙලාවක සූදානම් බව තමයි කිව්වේ. අපේ හාමුදුරනේ ගොඩක් පිං අපි එක්ක සාකච්ඡා කරනවා. බොහොම සුතුරුතුමා කාලයක් තිස්සේ අඳුනගමින් එක්ක සාකච්ඡාවට එන්න ලැබී පිළිබඳව මම ඇත්තටම කිසිම channel එකකට ගියේ නෑ. YouTube channel එකකටවත් සෝත්‍ය සාකච්ඡාවක්වත් අවුරුද්දක් තුල තියලා නෑ මම. ඒ තිව්වේ නැත්තේ නිහඬ විහිටියේ. ඒක ඔබතුමාගේ ඉල්ලීමට තමයි මම සම්දීලා මේ වාඩි වුණේ. මොකද මේ ආණ්ඩුවක් ආපු ගමන්ම කෑ ගහන්න පටන් ගන්නවා කියලා මිනිස්සුත් අපිට බයින්න පුළුවන්. ඒක නිසා ආණ්ඩුවට කාලය දෙන්න ඕනේ. ඒක නිසා තමයි සද්ද නැති හිටියේ. හැබැයි ඉතින් මේ වැරදි දිගින් දිගට සිද්ධ වුණොත් මේ සද්ද නැති ඉඳිල්ල වෙන්නේ නැහැ. ඒකට බොහොම කැමැත්තෙන් පාරට බයිනවා. මොකද මට ඇති වෙන්නවත් නැති වෙන්නවල් දේවල් නැහැ. ඉතින් අම්මා විතරයි ඉන්නේ. ඉතින් අම්මා නැති කාලෙක ඉතින් මට අමුතු දෙයක් නැහැ ඉතින්. ඒක නිසා ඉතින් මේ ඔබතුමාට බොහොම ස්තුතියි ආවට.